වෙලා වටයි විනාඩි 5යි. ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ කෑගල්ල නවගමුව පුස්සැල්ලේ කරදන ගෙදර ජේ.ආර්. යසවතී මැණිකේ මෑණියන් විසින්. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. පින්වතුනි, අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මේ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටිය ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන ඔබ අහලා ඇති. ඒ අතර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මේ දීර්ඝ සංසාර ගමනේ අග්‍ර ශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරමින් අසංකේයකුත් කල්ප ලක්ෂයක්, ඒකා සංකේය කල්ප ලක්ෂයක් පුරා පාරමී සම්පූර්ණ කරගෙන ආපු මහා පින්වන්ත පිරිසක්. ඒ වගේමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරපු අය. ඒ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සසරේ මහා කල්ප ලක්ෂයක්. දැන් ඔබට මේ කල්පවලින් අසංකේයකුත් කල්ප ලක්ෂයක්, ඊළඟට මහා කල්ප ලක්ෂයක් මේ වගේ ඔබට ඇහෙනකොට මේක හරියටම අපිට දීර්ඝ කාලයක් කියලා තේරෙනවා. හැබැයි අපිට කල්පය කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි දැනුමක් නැත්නම් අපිට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මහා කල්ප එකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නවා යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් ගැන හිතන්න කියන. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. බොල් වෙලා නැති, කුහර නැති, සිදුරු නැති තනි ගල් පර්වතයක් තියෙන විශාල ගල් පර්වතයක්. අවුරුදු 100ක් ගෙවිච්ච තැන එක්කෙනෙක් එක වතාවක් ඊටාම සිනිඳු සලුවකින් යන්තම් උඩින් පිහදාගෙන යනවා. අවුරුදු 100කට එක වතාවයි. තවත් අවුරුදු 100කට පස්සේ තවත් කෙනෙක් ඊටාම සිනිඳු සලුවක, ඒ කාලේ තිබිලා තියෙන කසී සලුව. මේ කසී සලුවකින්
අර පරවත මුදුන යන්තම් පිහදාගෙන යන. ආයමත් අවුරුදු 100කට පස්සේ තවත් කෙනෙක් උඩින් කසී සලුවකින් පිසදාන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් දවසක් එනවද වෙන කිසිම හේතුවක් නෙමේ. මේ ගල කවුරුත් කඩලවත් එක්කො ගලට වෙච්ච වෙන හානියක්කත් කිසිම දෙයක් නෙමෙයි. අවුරුදු 100කට එක වතාවක් ඉතාම සිනිඳු සලුවකින් උඩින් පිස දැමීම නිසා මේ මහා ගල් පර්වතයේ යම් පුංචි ප්‍රමාණයක් හරි ගෙවීමක් සිද්ධ වෙනවද. ඒ විදිහට ගෙවිලා අවසන්ම වෙලා යන කාලයක් එනවද. මේ පර්වතයේ නැති වෙලා අවසන් වෙලා යන කාලයක් එනවද. මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියව. එතකොට බලන්න කල්ප එකක උපමාව. තවත් උපමාවක් තියෙනවා. අබෑට ඔබ දන්නවා අබෑට කියන්න මේ කොස්ගෙඩි පොල් ගෙඩි වගේ විශාලක දේවල් නෙමේ අබෑට කියන ඉතාම පුංචි. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නනවා අර වගේම සැතපුම් 16ක් කැන යොදුනක් දිග යොදුනක් පලල ඒ තරම් විශාල උසකින් යුක්තව අබ කන්දක් තියෙනවා. ඔබ දන්න අබෑට මෙහෙම ගොඩ ගහලා කන්ද වගේ හදන්න පුළුව. අපි ගෙදර තියෙන අබ ටික කිලෝ ගානෙන් ගෙනහලා ගොඩ ගැහුවත් අපිට පුංචි අබ කන්දක් හදාගන්න පුළුව. එතකොට ඔබ හිතන්න යොදුනක් සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල අබ කන්දක් ගැන නිකන් හිතේ මවාගන්න කොච්චර විශාලද කියලා අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. ඒසා විශාල මේ මහා අබ කන්ද යම් කෙනෙක් අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගෙවිල අවසන් වුනාට පස්සේ තව පුංචි අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව පුංචි එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අවුරුදු 100කට එක පුංචි අබෑටේ බැගින් ඉවත් කිරීම නිසාම මේ මහ විශාල අබකන්ද අවසන් වෙනවද මහා කල්ප එකක් කියන්නේ වගේ කාලයක් කිය. දැන් ඔබට මේ උපමා දෙකෙන් කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියලා හිතේ මවාගන්න හරි පුළුවන්. මේක අපිට ඉලක්කමෙන් බින්දු ගානකින් අවුරුදු වලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානෙන් කියාගන්න බෑ. ඒ තරම් දීර්ඝයි. හැබැයි ඔබට උපමාවෙන් මේ උපමා දෙකෙන් හිතාගන්න පුළුවන් කොච්චර දීර්ඝ කාලයක්ද එක කල්පයක්. එතකොට ඒ වගේ කල්ප අසංඛ්‍යයක් කියන්නේ 1.140ක් කියනවා. දැන් හිතන්න කොච්චරද කියලා. ඒ වගේ මහා කල්ප අසංඛ්‍යයකුත් තවත් කල්ප ලක්ෂයක්. ඒකා සංඛ්‍යය කල්ප ලක්ෂයක්ම අග්‍රශ්‍රාවක තනතුරු වෙනුවෙන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහත්තන් වහන්සේලා සසරේ පාරමී පුරාගෙනාව. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේ මහා කල්ප ලක්ෂයක් සසරේ පාරමී පුරලා තියෙනවා 80 මහා ශ්‍රාවක තනතුරු ලබන. අපි මේ කතා කරන්නේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන. බුදුරජාණන් වහන්සේලාගේ කාල ගැන ඔබ දන්නෝ බහල ඇති අර වගේ මහා කල්ප අසංඛ්‍යය 4කුත් කල්ප ලක්ෂයක් සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් ඔබත් මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලෙ විවරණ ගත්ත තැන ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී විතරක් සසරි සම්පූර්ණ කරගෙනවා සම්බුද්ධත්වයේ පිණිස. ඊට පෙරත් උන්වහන්සේ විවරණ ගැනීම පිණිස මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සොළුසා සංකේ කල්පලක්ෂයක් සම්පූර්ණ කරා කියන විවරණ ගන්න. එතකොට මේ බුදුවරුන්ගේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙනන ගමන ගැන අපිට හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. පිංහතුනි මේ ශ්‍රාවක චරිත අතර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගැන ඔබ බොහෝ කරුණු අහල ඇති. අද මේ ධර්ම දේශනාවේදී ඔබට මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ ගැන ඔබට සද්ධාව ඇතිවෙන සංගුණ වැඩෙන මේ බුද්ධ ශාසනය තුළ මෙවැනි මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිය නේද කියලා අපිට සිහිකිරීමෙන් පවා අප්‍රමාණ පිනක් රැස්වෙන කාරණා කීපයක් අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරනවා. මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකය එකැනෙ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ළඟට තුන්වැනි කෙනා. ඒ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. උන්වහන්සේගේ පෙනුම හරියට අපේ බුදුරජාණන් වහන්සේ වගේ මයි කියන. පිංහතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට
මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබිච්ච බව දේශනාවල සඳහන් වෙලා තියෙන, අටුවාවල සඳහන් වෙලා තියෙන. මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා. සමහරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනවා දැකලා අන්න බුදුහාමුදුරුව වඩිනවා, අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටිච්ච අවස්ථා පවා සඳහන් වෙලා තියෙන. එක සිදුවීමක් සඳහන් වෙනවා. වයසක අම්ම කෙනෙක්, ඒ අම්මගේ ඇස් පෙනීමෙත් යම් දුර්වලතාවයක් තියෙන්නත් ඇති. හැබැයි අපිට පේනවා දානි දුන්නට ලොකු සද්ධාවක අවබෝධයෙන් දන් දීලත් නැති බව ඒ සිදුවීමෙන් පේනවා. දවසක් මේ අම්මා දැක්කා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩිය පිණ්ඩපාතේ. මේ අම්මා දානි ටික වඩිනවා දැකලා ඈතින් අනේ බුදුහාමුදුරුව වඩිනවා කියලා ගෙදර තිබ්බ දාන ටික කොටසක් භාජනයකට අරගෙන හැන්දකින් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දානි බෙදුවා. බොහෝම ගෞරවයෙන් පූජා කරා තථාගතයන් වහන්සේ. ඒ දානි හැන්ද පාත්‍රයට පිළිගත්තා. උන්වහන්සේ ඉදිරියට වැඩියා. මේ අම්මා දානි බෙදලා ආපහු හැරිලා බලනකොට මෙන්න ඈතින් වඩිනවා බුදුහාමුදුරුවෝ. අන්න බුදුහාමුදුරුවෝ දැනුයි වඩින්නේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා රැවටුණා. බුදුරජාණන් වහන්සේ තමයි මේ වඩින්න කියලා මහා කාශ්‍යප හාමුදුරුවෝ ඈතින් වඩිනකොට උන්වහන්සේගේ රූපයට රැවටුණා. රැවටිච්ච මේ අම්මා ඒ කාලේ අපිට පේනවා එතකොට මේ අම්මා දන් දුන්නට අවබෝධයෙන් දන් දීලා නෙමෙයි. නැත්නම් මෙහෙම දේවල් කරයියේ. ඒ අම්මා ආපහු දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට බෙදපු දාන ටික ස්වාමීනි මට චුට්ටක් කොහොම ඉන්න ඔහොම ඉන්න. මම මේ තථාගතයන් වහන්සේට දාන ටිකක් තියාගෙන හිටියේ මට වැරදුනා කියලා බුදුහාඳුරන්ගේ පාත්‍රයට බෙදපු දාන ටික ආපහු මේ අර පාත්‍රයෙන් ගත්තා. අරගෙන ගිහිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. බුදුහාඳුරෝ කියලා රැවටිලා. බලන්න බුදු කෙනෙකුට පූජා කරපු දාන ටිකක් ආපහු රැවටිලා අනවබෝධය නිසා, නොදැනුවත්කම නිසා මේ බුදුහාඳුරෝ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටිලා ඒ දාන ටික ආපහු අරගෙන බෙදුවා. මේ සිදුවීමෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශවල, නගරවල, ඒ ආශ්‍රිත ගම්මානවල පිණ්ඩපාතේ වඩින්නවත් වැඩ ඉන්නවත් කැමති වුණේ. ඒකට හේතුව තමයි උන්වහන්සේගේ රූපය හරියට බුදුහාඳුරුව වගේ නිසා. අන්න බුදුහාඳුරුව වඩිනවා කියලා මිනිස්සු රැවටෙනවා. ලෝතුරා බුදු කෙනෙක් වැඩ සිටිද්දී උන්වහන්සේව දැකලා අන්න බුදුහාමුදුරුවෝ කියලා රැවටෙනකොට ඒක බුදු කෙනෙකුට අගෞරවයක් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ ඒ හේතුව නිසා මහා වනාන්තරයේ තමයි බොහෝ කාලයක් වැඩ හිටියේ. ඒ නිසා හුදකලාව මහා කැලේ ඇතුලේ දූතාංග ධර්මයන් ආරක්ෂා කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියා. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එලියට වැඩම කරලා මේ මුළු බුද්ධ ශාසනයේම වගකීම බාරගත්තේ. ඒකට හේතුව අපේ බුදුහාඳුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවේ. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය සාරිපුත්තයන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියන මේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම බුදුහාඳුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර පිරිනිවන් පාවදාල්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ඊළඟට ශාසනය ඉතිරි වෙච්ච ශ්‍රේෂ්ඨතම කෙනා තමයි තතිය ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිංගතුනි, මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පුදුම පිං ඇති කෙනෙක්. ඔබ අහලා තියෙනවා බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරය ගැන. ඒ මහා පාංශකුල සිවුර දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේටවත් මුගලන් මහරහතන් වහන්සේටවත් නෙමෙයි ඒ සිවුර බුදුරජාණන් වහන්සේ දුන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන්න. පිංගතුනි, මේ චීවරය ගැන, මහා පාංශකුල සිවුර ගැන මහ පුදුම සිදුවීම් ධර්මයේ සඳහන් වෙන. මහා පොළොව 3 වතාවක් කම්පා වෙච්ච මහා පාංශකුල චීවරේ. ඒකට හේතුව ඔබ දන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට බුදු වුණාට පස්සේ අමුතුවෙන් කෙලෙස් තවන්න
අමුතුවෙන් දූතාංග රකිමින් පාංසකුල සිවුරු දරාගෙන අමුතුවෙන් වීරිය වඩන්න දෙයක් නෑ උන්වහන්සේ බුදු වෙලා අවසානයි. බුදුරජාණන් වහන්සේට රාජරාජ මහා මාත්‍යවරු උන්වහන්සේට වටිනා සිවුරු පිරිකර පූජ කරා. සමහර රන් නූලෙන් වියපු වස්ත්‍ර පවා බුදුරජාණන් වහන්සේට පූජා කරපු සිදුවීන් ධර්මය සඳහන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මම සංඝයාට අනුග්‍රහ පිණිස මේ වටිනා සිවුරු පිරිකර මොනවා මට ලැබුණත් මම සංඝයාට ආදර්ශමත්වෙන්න ඕන සංඝයාට අනුග්‍රහ පිණිස මමත් පාංසුකුල චීවරයක් දරන්නට ඕන කියලා දවසක් බුදුරජාණන් වහන්සේ කල්පනා කරා. එදා උදෑසන මහා කරුණා සමාපත්තියෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනකොට දැක්කා රජගහනුවර නගරේ පුන්නා කියලා හිටපු දාසියක් මැරිලා. දනවස් සිටු පවුලක වැඩ කරපු දාසියක් මේ පුන්නා කියල දාසිය. මේ දාසිය මැරුණට පස්සේ ඒ දාසියගේ මලකුණ සුදු රෙදි කඩකින් ඔතලා අමු සොහොනකට ගිහිල්ලා විසි කරලා දාලා ගිහිල්ලා. දැන් මේ දවස් ගානකට පෙර මැරිලා කුණු වෙලා දැන් පනුවගහපු මේ මුත ශරීරය. සුදු රෙදි කඩක ඔතලා ඒ කාලෙ මැරුණට පස්සේ අද වගේ වල්ලන ස්වභාවේවල් ගැන සඳහන් වෙන්නේ නෑ. ගිහිල්ලා අර පොලෝ උඩට තමයි සුදුරෙදි කඩක ඔත කලා ගිහිල්ලා සොහොනකට විසි කළ දාලා නොයිට පසිනින් කුණු එනකොට සත්ව ඇවිල්ල කාලයනු. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අර මහා වනාන්තරයේ මැද්ද තියෙන අමු සොහොනට වැඩම කරා. ඒ වැඩම කරලා අර කුණු වෙලා පනුව වැගිරෙන පුන්නා කියන දාසියගේ මේ මලකුණ ඔතල තිබ්බ මේ පාංසකූල රෙද්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අල්ලලා ගන්නකොට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කියන. පොලෝට දරන්න බැරිව. මේ බුදු කෙනෙක්ගේ බුදු ගුණේ බුදු කෙනෙක් මේ සංඝයාට අනුග්‍රහ පිණිස දරන්න සූදානන් වෙන්නේ මේ ඕජස් වැගිරිලා තිබක් පනුව හිටිය කියලා දේශනාව සඳහන් වෙනවා. තිබක් පනුව කියලා කියන කොයි තරම් ගණන් කළ නොහැකි ප්‍රමාණයක් පනුව පිරිලා ඉඳලා තියෙනවා මේ රෙදි කඩේ. බුදුරජාණන් වහන්සේ ඒ රෙදි කඩ අරගෙන ඇවිල්ල ශ්‍රී හස්තෙන් ඇගිල්ලෙන් එකින් එක අර පනුව ඉවත් කරා කියන. ඉවත් කරලා මේ පාංසකූල රෙද්ද සෝදල පිරිසිදු කරගන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් පොකුණක් මවනෝ. ඒ පොකුණෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදිකඩ අතිම්ම පිරිමැදලා පිරිසිදු කරලා හෝදලා අරෝජාව මේ සැරව කුණුවෙලාගිය මලකුණේ දුර්ගන්දය හෝදලා ශ්‍රී හස්තේම ඉවත් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ රෙදිකඩ අරගෙන ඇවිල්ලා. මේක කපලා මහලා සිවුරක් කරලා තතාගතයන් වහන්සේ මේ මහා පාංසකුල චීවරයේ පොරෝණ වෙලාවෙ දෙවනි වතාවට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කියන. බුදු කෙනෙක්ගේ මේ මහා ගුණ කඳත් එක්ක මහා පාංසකුල චීවරයක් බුදු කෙනෙක් දරද්දි. මහපොලෝ ගිගුරුන් දෙමින් දෙවනි වතාවට කම්පාවෙන. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් මේ මහා පාංසකුල චීවරයේ දරාගෙන වැඩ හිටිය. අපිට පේනවා මේ සිවුර ගැන සඳහන් වෙන තැන්ගොල සාමාන්‍ය චීවරයකට වඩා සිනින්දු සැප පහසු සිවුරකට වඩා මේ මහා පාංසකුල චීවරය ගොඩක් බරයි ගොරෝසුයි රලු සිවුරක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙනකොට බොහොම වයෝවෘද්ධ වැඩ ඉන්න කාලෙ පිරිනිවන් පාන ආසන්න කාලෙ වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සමගේදා අන්ද වනයට එදා බුදු හාදුරු ජේත වනාරාමි වැඩ හිටිය අසල තියෙනවා අන්ද වනය කියලා හුද කලා වනාන්තරය. මේ අන්ද වනයට වැඩම කරා. ඒ වෙලාවේ මහා කාශිප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර උන්වහන්සේ නමල බුදුරජාණන් වහන්සේට වැඩඉන්න ගහක් යට ආසනයක් පැනෙව. ආසනයක් පනවල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමිනී භාක්‍යතුන් වහන්ස මගේ මේ දෙපට සිවුර එලල මේ හදපු ආසනය මත තතාගතයන් වහන්සේ වැඩ ඉන්න සේක්වා කියල වන්දනා කර බුදුරජාණන් වහන්සේ මත වැඩ හිටිය. මහා කාශිප මහරහතන් වහන්සේ බුදුහාන්දුරන්ට වන්දනා කළ එකත් පසකින් කැන කෙලින්ම හරියට ඉදිරියම වාඩිවෙන්න ඇතුව පැත්තකට වෙන්න එකත් පසකින් වාඩි වෙලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඩ සිටිය. ඒ වෙලේ තතාගතයන් වහන්සේ අර වැඩඉන්න
බිමට එලලා තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මේ සිවුර පිරිමැදලා බුදුරජාණන් වහන්සේ කියනවා මහා කාශ්‍යප ඔබේ මේ සිවුර නම් හරීම සිනිදුයි. හරිම පහසුයි. ගොරෝසු නැති පහසු සිවුරක්. ඒ වචනයේ බුදුමුවින් පිට වෙනකොටම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැගී ඉඳලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මගේ මේ චීවරය පිළිගන්න සේක්වා. තථාගතයන් වහන්සේ මගේ සිවුර දරණ සේක්වා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහා කාශ්‍යප ඔබේ සිවුර මං ගත්තොත් ඔබ පොරවන්නේ මොකක්ද? ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔය දරාගෙන ඉන්න මහා පාංශකුල චීවරය ඔබ වහන්සේ දැන් බොහොම වයෝවෘදයි. තථාගතයන් වහන්සේට මේ චීවරය දැන් බොහොම බරයි, බොහොම ගොරෝසුයි, රළුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාංශකුල චීවරය මට දෙන්න. මං ඒක පොරවන්නම් ශාස්ත්‍රූ ගෞරවයෙන්, බුද්ධ ගෞරවයෙන් බුදු කෙනෙක් දරාගෙන හිටපු මේ මහා පාංශකුල චීවරය මන් දරන්න. ඔබ වහන්සේ මගේ මේ දෙපට සිවුර පිළිගන්න සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ නැගී සිටිය. නැගී ඉඳලා තමන් ඇඳගෙන හිටපු මහා පාංශකූල චීවරය පොරෝගෙන හිටපු මේ සිවුර ගලවලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතට දෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දරන ඒ දෙපට සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්නු. ස්වාමිනී ඔබ වහන්සේ මේක පොරවන්. ඔබ වහන්සේ මේ චීවරය දරන්න. සිවුරු මාරු කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිවුරත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චීවරයත් මාරු කරලා පොරවනකොට මහ පොළොව තුන්වෙනි වතාවට ගිගුරුම් දෙමින් කම්පා වුණා කියලා. මේ විදියට මහ පොළොව තුන් වතාවක් කම්පා වෙච්ච චීවරයක් තමයි ඒ උතුම් මහා පාංශකුල සිවුර. බුදු කෙනෙක් දරාගෙන හිටපු බුදු සිරුර ස්පර්ශ වෙච්ච ඒ උතුම් මහා පාංශකුල චීවරය අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ කියලා. බුදු කෙනෙක් දරාගෙන හිටපු චීවරයා යම් වස්තුවක් පාරිභෝගික පරිහරණය කරපු ධාතුන් වහන්සේ නමක් හැටියට අපි හඳුන්වනවා. ඒ උතුම් චීවරේ දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. පිංගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඒ පින ලැබෙන්නත් පෙර සසරේ තවත් මහා පිනක් හේතු වුණා. ඒ තමයි කල්ප 90කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටියා. ඊටත් පෙර පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ හිටියා. ওই විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුම කියන රජතුමා තමයි විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා. බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම නිතර දන් දීපු රජ කෙනෙක්. ඔය අතර බුදුහාඳුරුව ඇතුළු මහා සංඝයාට ආරාමයක් කරලා සකස් කරලා පූජා කරලා මේ රජතුමාගේත් පුරුද්දක් තිබුණා තථාගතයන් වහන්සේ දහම් දේශනකොට ඒ ධර්ම දේශනා අහන්න ඇවිල්ලා එළි වෙනකන් ඒ කාලේ ධර්ම දේශනා පෙර බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරපු ආකාර ගැන සඳහන් වෙනවා. සමහර බුදුවරු තුන්යම් රාත්‍රී දේශනා කරනවා. තුන්යම් රාත්‍රී කියන්නේ හවස දේශනාව පටන් ගත්තහම පහුවදා අරුණෝදය වෙනකම්ම එළිය වැටෙනකම්ම රාත්‍රී පළවෙනි යාමේ දෙවනි යාමේ එහෙම නැත්නම් මැදියම් යාමේ තුන්වෙනි යාමෙත් අවසන් වෙනකම්ම ධර්ම දේශනාව එළි වෙනකන් දේශනා පවත්වන. ඒ දේශනාවට ධර්මය කියන්නේ තුන්යම් රාත්‍රී දේශනා කියලා. ওই නගරේම ඊටාම දුප්පත් පවුලක බමුණෙකුයි බැමිණියෙකුයි හිටියා. මේ අය ඊටාම දිලිඳුයි. ඒ කාලේ රෙදි හිඟ කාලයක් බොහොම ධනවත් පවුල් සිටු පවුල් බොහොම ධනවත් අය තමයි වටිනා සලුපිලි ගොඩක් තියෙන. සමහර අය කොහේ හරි දාලා තියෙන විසි කරලා දාලා තියෙන සොහනක හරි කුණු ගොඩක හරි තිබිච්ච ඉරිච්ච රෙදි කෑලි ටිකක් හොයාගෙන ඇවිල්ලා තමන්ගේ විලි වසා ගන්න ඇඳුම් කෑල්ලක් හදාගෙන ඉන්නවා. ඕකම තමයි මාරුවෙන් මාරුවට අඳින්නේ පොරවන්නේ. ඔය අතර මේ දිලිඳු බමුණයි මේ බැමිණියටයි තිබුණේ යටට අඳින්න ඇඳුමක් තිබුණා. හැබැයි උඩුකය වසා ගන්න පපුව කොටස උඩුකය වසා ගන්න තිබුණේ එකම සලුවක්.
ඒක නිකන් සලුවක් වගේ උඩින් පොරෝගන්න ලොකු සාමාන්‍ය අපි හිතමු නිකන් සීට් එකක් වගේ රෙදි කඩ සලුවක්. යම් වෙලාවක බැමිණිය නගරේ කොහේ හරි බඩුගේන්න හරි ගමනක් හරි පාරේ හරි යනවනම් බමුණ එදාට උඩුකය වසා ගන්න දෙයක් නැහැ. සමහරලාට බමුණ කොහේ හරි විශේෂ ගමනක් යනවා නම් ඒ රෙදි කඩ ඉල්ලගෙන යනවා. එතකොට බැමිණිය නිවසට වෙලා ඉන්නවා එළියට යාගන්න කොහෙවත් යාගන්න පුළුවන් කමක් නැහැ. කොහොම තමයි මේ දිලිඳු මේ බමුණයි බැමිණියයි හිටියේ. ওই නිසා මේ දෙන්නට මිනිස්සු කියන්න ගත්තා එකම සලුවකින් ඉන්න දෙන්නේ. ඒක සාටක බමුණ එක සලුවක් තිබ්බ බමුණ කියලා මිනිස්සු නමකුත් පට බැඳලා තිබුණා. ඔය අතරේ දවසක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ පිරිස මේ නගරයට වැඩම කරලා මේ ආරාමේ වැඩ සිටිද්දී ධර්ම දේශනා කෙරෙනවා. මේ බණහන්න යන්න බොහෝම ආසාවක් අන්න බුදු කෙනෙක් වැඩම කරලා ඒ බුදුහාඳුරුව දහම් දෙසනවා. මිනිස්සු යනවා අනි අපිත් යනවා බණහන් අපිත් යනවා කියන මිනිස්සු යනවා බණහන්. මේ දෙන්න කල්පනා කරන්නේ අපේ අවාසනාව. අපි වගේ පවකාරයෝ අපිට කොහොමද බුදු කෙනෙක් ඉදිරියට යනකොට අපි ගෞරවෙන් යන්න ඕනේ. අපිට උඩුකය වසා ගන්න තියෙන එකම සලුවයි. අපි දෙන්න කොහොමද එකපාර බණහන්න යන්නේ. බිරිඳට කිව්වා ඔබ මේ සලුව පොරෝගෙන ගිහිල්ලා දවල් කාලේ බණහලා එන්න. රාත්‍රී කාලේ ඔබට යන්න එන්න කරදරයි. හවස් කාලේ කරවල වැටිලා අඳුර වැටෙනකොට ඔබේ සලුව පොරෝගෙන මං ගිහිල්ලා රාත්‍රියට මං බණහන්න. ඒ නිසා බොහෝ දවස්වලට බිරිඳ දවල් කාලේ මේ සලුවම පොරෝගෙන ගිහිල්ලා බණහන්න යනවා. රාත්‍රී කාලේ මේ බමුණ ඒ සලුව පොරෝගෙන බණහන්න යනවා. ඔන්න දවසක් එදා තුන්යම් රාත්‍රී දේශනාවක් පැවැත්විච්ච දවසක් එදා රජතුමා ඇතුළු රාජකීය පිරිසක් දම්සභා මණ්ඩපේ හිටියා. එදා හවස මේ සලුව පොරෝගෙන ඒක සාටක බමුණා ඇවිල්ලා ඉදිරියේම වාඩි වෙලා බොහෝම සතුටෙන් වැඳගෙන බණ ඇහුවා. එදා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. අතහැරීම ගැන ත්‍යාග සම්පත්තිය ගැන සසරි දන්දීමේ වටිනාකම නිවන් අවබෝධය ගැන මේ දේශන අහලකොට බමුණාට පුදුම සතුටක් ඇතිවුණ අනේ මට දෙන්න දෙයක් නෑනේ මට ධර්ම පරිස්කාරයක් නෑනේ. රාත්‍රී පළවෙනි යාමේ දේශනා කොට සමාර වෙද්දී ඇතැම් අය තමන් ළඟ තිබිච්ච පරිස්කාර බුදුහාමුදුරන්ගේ සිරිපතු ලබියස පූජා කරලා සමහරු ඈත යන්න ඕනේ අය පිටත් වෙලා ගියා. ඒ අතර බමුණට තියෙන එකම සලුවයි. කල්පනා කරා කමක් නෑ. මං අද මේ සලුව ධර්ම පරිස්කාරයක් හැටියට පූජා කරන. මේ සලුව නමලා අතට අරගෙන බොහෝම ගෞරුවෙන් හිස මත තියාගෙන නැකිටින්න හදනකොට මතක් වුණා මං මේ සලුව පූජා කරොත් ආයි මටවත් බිරිඳටවත් බණක් අහන්න තියා එළියටවත් බැහැගන්න බැරි වෙනවා. අනේ අපි වගේ අවාසනාවන්තයෝ අපි වගේ පව්කාරයෝ අපි දෙන්නටම තියෙන මේ සලුව විතරයිනේ කියලා පූජා කරන්න නැකිටලා ආයි ඉඳගත්ත කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ රාත්‍රී දෙවනි යාමේ ධර්ම දේශනාව ආරම්භ කරලා දෙවනි යාමේ පුරාම දහම් දෙසුවා. ඒ බණහල හිත පහදවාගත්ත බමුණා දෙවනි යාමේ අවසන් වෙනකොට කල්පනා කරා මං කොහොම හරි අද මේ ධර්ම පරිස්කාරය පූජා කරනවා. බුදු කෙනෙක් උදෙසා මට වෙන පූජා කරන්න දෙයක් නෑ මට තියෙන වටිනාම දේ මේ සලුව. ආයෙමත් සලුව අරගෙන බොහෝම ගෞරවයෙන් නමලා හිස මත තියාගෙන නැකිටලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න හදනකොට මායි මතක් වුණා මේ සලුව පූජා කරොත් මටත් බිරිඳටත් අඳින්න වෙන කිසිම ඇඳුමක් නෑ. එළියටවත් බැහැගන්න බැරි වෙනවා. අනේ මං වගේ පව්කාරයෙක් අවාසනාවන්තයෙක් කියලා ආයි වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී තුන්වෙනි යාමේ පුරාමත් ඒ ධර්ම දේශනාව පැවැත්වුවා. තුන්වෙනි යාමේ අවසන් වෙලා දේශනාව අවසන් වෙනකොට ඒ මොහොතේ මර සලුව නමලා හිස මත තියාගෙන නැකිටලා ආයි හිතා හිටියේ නෑ. ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතු ලබියස මේ සලුව පූජා කරලා සතුටට ඇතිවෙච්ච ප්‍රීතියට මේ බමුණ කෑ ගහලා කිව්වා මම දිනුවා කියෝ. එහෙම කියනකොට අර දම්සභා මණ්ඩපේ හිටිය රජ්ජුරුව වාඩි වෙලා පැත්තක බණ ඇහුව එළි වෙනකම් රජ්ජුරුවන්ට ඇහුණ මං දිනුවා කියනකොට රජවරු කොහොමත් ඉන්න බයන්නේ රාජ්‍ය අල්ල ගනීද කවුරු හරි මගේ රාජ්‍ය යටත් කර ගනීද කවුද දිනුවේ මොකක්ද මේ වුණේ මගේ රාජ්‍යයට අනතුර රජ්ජුරුව ඇතිගත්ත අමාත්‍යවරයෙකුට කතා කරලා කීවා ගිහිල්ලා මොකක්ද කියපු කතාව කියලා හොයාගෙන ඉන්න කියලා.
ඔහු ගිහිල්ල පැත්තකට අන්න ගහලා ඇහුවා මොකද මේ දිනුවා කියලා කෑ ගහන්නේ මොකද්ද දිනුවේ? මොකද්ද ලැබුණේ කියලා. ඊට පස්සේ කිව්වා මට තිබිච්ච එකම සලුව මට විතරක් නෙමෙයි මගේ බිරිඳටයි මටයි දෙන්නටම තිබිච්ච එකම සලුව මං ධර්ම පරිස්කාරයක් හැටියට පූජා කරා. මට දෙන්න වෙන කිසිම දෙයක් නැහැ. මං දිනුවා කියෝ. මං ලෝභේ ජයගත්තා, මසුරුකම ජයගත්තා. මං ත්‍යාග සම්පත්තිය ඇති කරගෙන මං දිනුවා කියෝ. ඒ වෙලාවේ මේ අමාත්‍යවරයා රජ්ජුරුවන්ට ඇවිල්ලා මේ කාරණේ කියනකොට රජතුමාට පුදුම සතුටක් ඇති වුණා. එදා රජතුමා මාලිගාවට ගිහිල්ලා වටිනා සලු දෙකක් මේ ඒක සාටක බමුණටත් බැමිණියටත් තෑග්ගක් හැටියට පිටත් කරලා ඇරිය. ඔන්න දැන් තමන්ගේ එකම සලුව බුදුහාමුදුරන්ට පූජා කරපු පිනෙන් ඒ මොහොතෙම වටිනා සලු දෙකක් ලැබුණා බමුණටයි බැමිණියටයි. මේ දෙන්නම කල්පනා කරා මේ සලු දෙක ලැබුණේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු පිනෙන්. මේක බුදුහාමුදුරන්ටයි අයිති. මේක ශාසනය වෙනුවෙන් මට ලැබිච්ච දෙයක්. එදා පහුවදා බණහන්න යනකොට අර සලු දෙකම අරගෙන ගිහිලා ගෞරවයෙන් බණහල අවසන් වෙලා මේ සලු දෙකම බුදුහාමුදුරුව ඉදිරියේ පූජා කරා. මේක රජ්ජුරුව බලාගෙන හිටියා. තමන් පූජා කරපු සලු දෙකම ඒක සාටක බමුණ පසුවදා බුදුන්ට පූජා කරනවා. රජ්ජුරුව මොකද කර ඊළඟ දවසේ සලු 4ක් තෑගි කරලා ඇරියා. මේක සාටක බමුණ මේ සලු 4මත් ගෙනල්ල බුදුහාමුදුරන්ට පූජා කරා. ඊළඟ දවසේ රජ්ජුරුව සලු 8ක් තෑගි කරලා ඇරිය. මේක සාටක බමුණ මේ සලු 8ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා පූජා කරලා ගියා. මේක දැනගත්ත රජ්ජුරුව සලු 16ක් තෑගි කරලා ඇරිය. අවසානයේ ඒක සාටක බමුණම කල්පනා කරා මං පූජා රජ්ජුරුව මට තෑගි කරලා එවන හැම සලුවක්ම මං බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙනවා. රජ්ජුරුවනත් හිතන්න පුළුවන් දෙගුණ තෙගුණ වෙලා මට ලැබෙන නිසා මගේ කපටිකමකට මම මේ ඔක්කොම පූජා කරනවා කියලා. කමක් නෑ දැන් සලු 16ක් තියෙනවනේ. මටයි බිරිඳටයි දෙකක් තියාගෙන ඉතුරු සලු 14 අද සංඝයාට පූජා කරනවා කියලා පූජා කරා. දැන් දෙකක් දෙන්න තියාගත්තා. දැන් මේ දෙන්නම බොහොම සතුටෙන් බණහන්න යනවා. සමහර දවස්වලට බමුණ විතරක් බණහන්න යනවා. එදා සීතල දවසක්. හොඳටම සීතල දවසක්. මේ රජ්ජුරුව දීපු සලුව සිනිදු සලුව පොරෝගෙන ඇවිල්ලා බමුණ බණහනෝ. ඒ වෙලාවේ රජ්ජුරුව දැක්කා ඒක සාටක බමුණා සීතලේ වෙවුල අර සිනිදු සලුවෙන් සීතල දරාගන්න බෑ බණහන. රජ්ජුරුව පොරෝගෙන හිටියේ ලක්ෂයක් වටින රන් නූලෙන් වියපු වටිනා කම්බිලියක්. මේ සලුව රජ්ජුරුවම නැකිටලා ගිහිල්ලා ඒක සාටක බමුණට පෙරෙව්වා. පොරවලා ඔහුට තෑගි කරලා රජ්ජුරුව පිටත් වෙලා ගියා එදා. එදා බණහල අවසන් වුණාට පස්සේ ඒක සාටක බමුණ කල්පනා කරා මේ රන්නූලෙන් වියපු මිල කළ නොහැකි වටිනා සලුවක් මං වගේ කෙනෙකුට මේ නවදොරකින් අසූචි වැගිරෙන මේ කුණු කයත් දරාගෙන ඉන්න මේ ඇට සැකිල්ලක් නහරවැල්ලොලින් එතිලා මස්ලේ තැවරිලා මේ ශරීරය ඇතුළේ මොනතරන් දුර්ගන්ධයක් කුණුවෙච්ච දේවල් ගොඩක්ද පිරිලතිය මේ කුණු කයක් දරාගෙන ඉන්න මට රන්නූලෙන් වියපු මේ තරම් වටිනා සලුව මේක නම් වටින්නේ බුදුහාමුදුරන්ට. බුදු කෙනෙක්ගේ ගුණයක් උදෙසා බුදුහාමුදුරන්ට මම පූජාවක් හැටියට පූජා කරන. එහෙම හිතලා සියලු දෙනා පිටත් වෙලා යනකං ඉඳලා මේ බමුණා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරලා ඉල්ලීමක් කරා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මට පින්කමක් කරගන්න අවසර දෙනසේක්වා. මොකක්ද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රජ්ජුරුව මට මේ වටිනා රන් සලුව රන්නූලෙන් වියපු මේ වටිනා සලුව කම්බිලිය මට තෑගි කරා. බුදුහාමුදුරුවෝ සැතපෙන තැනට ඉහලින් වියනක් කරලා මට මේක පූජා කරන්න අවසර දෙන සේක්වා කිව්. බුදුහාමුදුරුව දැක්කම් මොහුගේ පින මොහු පාරමී පුරාගෙන යන කෙනෙක්. ඔහුගේ පින දැක්ක බුදුරජාණන් වහන්සේ ද අවසර දුන්න ඒක සාටක බමුණට. බමුණා තමන් බොහෝම ගෞරවේ. එදා බුදුරජාණන් විපස්සි බුදුරජාණන් වහන්සේ සිංහසේයාවෙන් සැතපෙන ඒ තැනට ඉහලින් වියනක් හැටියට අර රන්නූලෙන් වියපු වටිනා කම්බිලිය වහලේ බැඳල සකස් කරලා වියනක් විදිහට සකස් කරලා පූජා කරලා වන්දනා කරලා ගිය. පසුවදා රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න කුටියට ආපු වෙලාවෙ දැක්ක තථාගතයන් වහන්සේ සැතපෙන තැනට ඉහලින් වියනක් හැටියට
රන්නූලෙන් විය පුරන් වියන බොහොම ලස්සන සලුවක් දැක්ක ගමන් අඳුන ගත්ත මං මේ ඒක සාටක බමුණට තෑගි කරපු මගේ රන් සලුව නේද. බුදුරජාණන් වහන්සේගේ විමසවා ස්වාමීනි මේ සලුව ඊයේ මං ඒක සාටක බමුණට තෑගි කරානොය. තථාගතයන් වහන්සේ වදාලා රජතුමනී බමුණා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවක් කරා. එදා රජ්ජුරුව කල්පනා කරලා ඒක සාටක බමුණටත් බැමිණියටත් ගම්වරයක් තෑගි කරලා තනතුරු පිරිනමල මාලිගාවක් පවා රජ්ජුරුව විසින් පරිත්‍යාග කරන්නට යෙදුණ කියන. ඔන්න ඔය විදිහට කල්ප 90කට පෙර සසරි කරගත්ත මහා පිනක් තිබුණ තමන්ට තිබිච්ච එකම සලුව බුදුහාන්දුරන්ට පූජා කරලා. ලැබිච්ච සලු බුදුහාන්දුර උදෙසා පූජා කරලා. තමන්ට ලැබුණු රන් වටිනාම සලුවත් බුදුහාන්දුරු සැතපෙන තැනට ඉහලින් බියනක් කළ පූජා කරපු පින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්ප 90කට පෙර කරපු ඔය මහා පින්කම තමයි බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරයක් පුරවන්න දරන්න පින ලැබුණ. පිංගතුනී බුදු කෙනෙක් දරාගෙන හිටිය පුංචි දෙයක් වේවා. අපි දන්න බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු නිසීදනේ පාරිභෝගික චෛත්‍යයක් තැම්පත් හදන්න වටිනා පූජනීය පාරිභෝගික ධාතුන් වහන්සේ නම. ඔබ දන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මිනි පළඟ තැම්පත් කළ චෛත්‍යයේ දියුණා. කැලනී බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ මැණික් පුටුව තැම්පත් කළ චෛත්‍යයේ දියුණා. බුදු කෙනෙක් පරිහරණය කරපු පාත්තරය අපි කැනෙ පාත්‍රා ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරන චීවරය අපි කැන චීවර ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරන යමක් ඇද්ද ඒකට අපි ගැන ධාතුන් වහන්සේලා. ඒ නිසා බුදු කෙනෙක් දරාගෙන හිටිය මහපොළොත් 3 වතාවක් කම්පාවුණුවේ මහා පාංශුකුල චීවරේ දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය තතිය ශ්‍රාවක මහරහතන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් පිප්පලී ගුහාවේ මහ වනාන්තරයේ කැලේ තමයි වැඩ සිටි. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යාන පිරිනිවන් පෑව. ඒ පිරිනිවන් පාපු දවසේ දෙවියන්ගෙන් දැනගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ දෙවිවරු පෙනී ඉඳලා කියා හිටිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියල. උන්වහන්සේ දිවසින් දැක්ක ඒ කාරණී සත්‍යය. 500ක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන පාවානුවර ඉඳං කුසිනාරාවට බොහෝ දුරක් පිටත් වෙලා වඩිනො. දින ගණනාවක් යනෝ මේ ගමන එනකොට. ඒන ගමනෙදී මගතොටේ පවා මුණ ගැහුණ මිනිස්සු. ඒ අය දිවිය මේ මල් මදාරා මල් පරසතු මල් මේ අරගෙන යනවා. ඇහුව කොහෙන්ද මේ දිවිය මේ දෙවිවරු ළඟ තියෙන දෙව්ලෝ තියෙන මේ මල් කිව්ව මේ මල් අහසින් වැටෙන්නේ දෙවියන් අහසින් පූජා කරනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කළ අපි මේ යන ගම. බොහෝ පිරිස දින 7ක් පුරා ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනයට තැබුව කියලා ධර්මයේ සඳහන් වෙනවා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිනවා. ඒ මල් පහලට වැටෙනකොට ඒවා මිනිස්සු අරගෙන යනවා. එදා දවස් 7ක් අවසන් වුණාට පස්සේ ශ්‍රී දේහේ දින 7ක් මහජන ප්‍රදර්ශනයට තියලා සඳුන් වතුරෙන් සුවඳ පැන් වලින් දෝවණය කරලා බුදුරජාණන් වහන්සේම පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට දැනුම් දීපු විදිහට සිනිදු සලු 500කින් කපපුළුම් පටල 500කින් වෙන වෙන මොතල රන් දෙනක තැම්පත් කරලා ශ්‍රී දේහේ සඳුන් චිතකයකට නැංව ආදාහනය කරන්න. දැන් චිතකයට නංවලා ආදාහනය කරන්න සියල්ල සූදානම්. පෙරහැරෙන් දේහේ තැම්පර් රන් දෙන වඩම්මල චිතකයටත් නැංව. මල්ල රජදරුව 4 දෙනේ සුදු අතින් සැරසිලා ජටාවල් බැඳගෙන ඒ අයගේ අතට දුන්නා ගිනි මැල 4. ඔවුන් ඒ අරගෙන ප්‍රදක්ෂිනා කරලා ගිනි දල්වන්න හදනකොටම අර ගිනි මැල 4ම ගිනි නිවිලා ගියා. ඊළඟට මල්ල රජදරුව 8 දෙනෙක් ඒ කාර්යම ජටාවල් බැඳලා සුදු අතින් සැරසිලා ගිනි මැල 8ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දල්වන්න හදනකොටම ගිනි නිවිලා ගියා. ඊළඟට මල්ල රජදරුවෝ 16 දෙනෙක් යොදාගත්තා. අර විදිහටම චිතකයට ගිනි දල්වන්න හදනකොටම චිතකේ ගිනි නිවිලා යනවා. ඒ වෙලාවේ
එතන වැඩහිටිය මහරහතන් වහන්සේලා අතර දිවස්ලාබීන් අතර අග්‍රම කෙන අනුරුද්ධ මහරහතන් වහන්සේදා වැඩහිටිය. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාවේ ඒ පිරිස අතර ඒ ආදාහන කටයුතු සිදුවෙන භූමිය වැඩහිටිය ශේෂ්ඨත මහරහතන් වහන්සේ වෙනකොට. දිවස්ලාබීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 150ක් වැඩහිටිය කියල සඳහන් වෙනවා. මල්ල රජදරුව ඇතුළු රාජකය පිරිස උන්වහන්සේගෙන් විමසනවා ස්වාමීනී ඇයි මේ අපෙන් අඩුවක් වෙලා දැයි මේ චිතකයට ගිනි දල්වන්න බැරි. උන්වහන්සේ දිවසිම් බැලුව මොකක්ද මේ කාරණය ගිනි දල්වන්න ගන්න හැම උත්සාහයක් මසාර්ථකයි ගින්න නිවිලෑනු. උන්වහන්සේට වැටහුණා මොකක්ද කාරණය. උන්වහන්සේ වෙලාව කියනවා මල්ල රජදරුවනේ දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියන් කැමති නෑ දැම්ම චිතකයට ගිනි දල්වන්න. ඒ නිසා අපි ගිනි දල්වන්නකොට දෙවියන් ගින්න නිවනවාකි. මල් රජදරුවන් අහනෝ සාමිනී ඇයි දෙවියන් අකමැති චිතකයට ගිනි දල්වන්. ඒ වෙලා උන්වහන්සේ දෙවියන්ගේ සිතුවිල්ල දැනගෙන කියනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දැන් ඊළඟට වැඩ ඉන්න ශේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවකයන් වහන්සේ 500ක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන පිප්පලී ගුහාාවෙන් පිටත් වෙලා සංඝයා පිරිවරාගෙන දැන් දින කීපයක් පුරා ඈතින් වඩිනෝ. උන්වහන්සේ මේ ළඟළඟ ඈතින් වඩිනෝ. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මට බොහෝ කාලෙකින් දැකල වන්දනා කරගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර ඒ සම්බුදු සිරිපතුල් මගේ නලලි තියාගෙන මට බුදුගුණ සිහි කරගෙන වන්දනා කරගන්න ලැබේවා කියලා හිත හිතා උන්වහන්සේ වඩිනොනි. මේ සිතුවිල්ල දකිනවත් දෙවිවරු. මේ සිතුවිල්ල දකින දෙවිවරු චිතකයට ගිනි දල්වන්න ඉඩ නොදී ගිනි නිවනෝ. ඒ වෙලාවේ මේ කාරණී දැනගත්ත හැමෝම පාර බලාගෙන හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි. උන්වහන්සේ වඩිනකන් චිතකයට නං ගිනි දල්වන්න ලැබෙන්නෑ කියල හැමෝම දැනගත්. ටික වෙලාවකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්‍ෂූන් පිරිවරාගෙන ඈතින් ඉදිරියෙන් වඩිනෝ. හැමෝටම ඒ ගමන දකිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනවා දකිනකොට උන්වහන්සේගේ පෙනුමත් බුදුරජාණන් වහන්සේ වගේම නිසා හැමෝට මතක් වුණේ අන්න බුදුරජාණන් වහන්සේ වඩිනෝ. අන්න ඇතින් බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වඩිනවා කියන හැඟීම තමයි දකිනකොට හැමෝගෙම හිත්වල ඇතිවුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරා. වඩිනකොට ශ්‍රීදේහය කපපුළුම් පටල 500කින් සිනිදු සලු 500කින් සිවුරු 500කින් ඔතල රන්දිනේ තැම්පත් කළ චිතකයට නංවල ඉවරයි. උන්වහන්සේ සිවුර ඒකාංස කරගෙන බුදුගුණ සිහිකර කර චිතකේ වටා තුන් වලල්ලක් අපි චෛත්‍යයක් වන්දනා කරන වගේ ප්‍රදක්ෂිනා කර චිතකට වන්දනා කර. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ හිස පිහිටි මෙතනයි සිරිපතුල් පිහිටිය මෙතනයි කියලා චිතකයේ කෙලවර අඳුනගෙන සිරිපතුල් පිහිටි තැන නතර වෙලා දනගහලා චිතකයට නලල තියලා අධිෂ්ඨානයක් කර. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්ලු යුගල කපපුළුම් පටල 500ත් සිවුරු 500ත් විවර කරගෙන රන්දෙනෙන් එලියට නික්මිලා මේ චිතකේවත් නොසෙල්වී සිරිපතුල් පමණක් එලියට නික්මිලා මගේ නලලි පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කර. බලන්නේ අධිෂ්ඨාන ශක්තිය. බුදුහාන්දුරුව පිරිනිවන් පාල දින 7ක් මහජන ප්‍රදර්ශනයට ශ්‍රීදේහේ තබල තමයි ආදාහනි කරන්න කටයුතු සූදානන් කරේ. දින 7කට පෙර පිරිනිවන් පාපු බුදුහාන්දුරන්ගේ ශ්‍රීදේහේ සිරිපතුල් මතකතියාගන්න ඒ දින 7 පුරාම් බුද්ධ අධිෂ්ඨානයෙන් කිසිම වෙනසක් නොවී මේ දැම් පිරිනිවන් පෑ වගේ ඒ විදිහටම ශ්‍රීදේහි පැවතුනා කිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් චිතකෙන් එලියට සිරිපතුල් නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලි පිහිටිය. සියලු දෙනා පුදුමෙන් පුදුමට පත් වනා සිරිපතුල් පමණක් එලියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සගේ නලලි පිහිටිය. දහසක් නිම්වලලුලින් යුතු චක්‍ර ලක්ෂණ සුප්පතිට්ටිත පාද මංගල ලකුණුවලින් යුක්ත අනු ලක්ෂණවලින් යුක්ත ඒ උතුම් සම්බුදු සිරිපතුල් නලලිතියාගෙන බුදුගුණ සිහිකර කර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් සිරිපතුල් වන්දනා කර.
එහෙම වන්දනා කරලා සිරිපතුල්වලින් නලල ඉවතට අරගෙන වන්දනා කරගෙන නැකිටිනවත් සමගම චිතකය නොසෙල්වී පෙර තිබූ පරිදිම සිරිපතුල් ඇතුළට වැඩම කරලා අර සිවුරු කපුපුළුම් පටල ඔත්තල තැම්පත් වනේ යම් සේදේ විදිහටම පිහිටිය. එහෙම පිහිටනවා සමගම ඉබේම චිතකයට ගිනි දැල්ලුනා කියන කාටවත් ගිනි දල්වන්න ලැබුන්නෑ දේවානු භාවයෙන් ගිනි දැල්ලුනා කියල ධර්මය සඳහන්වේ. බලන්න මොන තරං ආශ්චරයක්ත කියලා දේවානු භාවයෙන් ගිනි දැල්වෙන. ඔය විදිහට තමයි චිතකයට ගිනි දැල්විලා ශ්‍රීදේහ ආදාහනීවීම සිද්ධවෙන්. පිංහතුනි එතනින් පස්සේ දහතුන් වහන්සේලා බෙදන කටයුතුවලට මූලිකත්ව ගන්න මහා කාශිප මහරහතන් වහන්සේගේ මූලිකත්තෙන් තමයි ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ ධාතුන් වහන්සේලා බෙදන කටයුතු ඊළඟට ශාසනයේ එතනින් පස්සේ සිදුවෙච්ච පළවෙනි ධර්ම සංගායනාව 500ක් මහරහතන් වහන්සේලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණා අජාසත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි. මේ ධර්ම සංගායනාවේ මූලිකත්ව ගත්තේ මහා කාශිප මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ බුදුහාන්දුරු පිරිනිවන් පෑවට පස්සේ වගකීම භාරගෙන ධර්ම සංගායනා කරමින් ධර්මය ආරක්ෂා කරමින් ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවල්ලට ධර්මී අනාගත පරපුරට අරගෙන යන්න මඟ සලස්සමි මේ ශාසනයේ උන්වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටිය මහා කාශිප මහරහතන් වහන්සේ. ඒ වැඩ සිටින කාලයේ පුරාම මේ බුද්ධ ශාසනයේ බැබලෙව්වේ මහා කාශිප මහරහතන් වහන්සේ. ඒ වගේ මයි මහා කාශිප මහරහතන් වහන්සේ බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංසකුල චීවරයේ දරාගෙන උන්වහන්සේ පිරිනිවන් පෑවෙත් මහා පුදුමාකාරයකට. ඔබහල ඇති ගල් පර්වත 3ක් මැද්දේ. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම උන්වහන්සේගේ දේහෙ මේ පර්වත 3 ඇතුළේ හරියට පර්වත 3 උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සම්පූර්ණයෙන්ම යාවෙලා වැහිලා ගියා. ඒ පර්වත 3 ඇතුළේ උන්වහන්සේගේ දේහේ නරක් නොවී කිසිම වෙනසක් නොවී ආකාරයෙන්ම ඊළඟ බුදුහාඳුරු පිරිනිවන් පානතෙක් පවතිනවා කියලා සඳහන් වෙනවා. ඒකත් හරිම පුදුම සිදුවීම. පිංගතුනේ මහා කාශිප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය අවුරුදු 120ක්ම ආයු වින්දනය කරලා පිරිනිවන් පෑවෙත් මහා පාංසුකුල චීවරයේ දරාගෙන ඒ වෙලාවේ උන්වහන්සේ අහසේ පෙළහර පාල ප්‍රාතිහාරි පානට යෙදුන මේ පර්වත 3 මුදුනට වැඩම කරලා පර්වත 3 ඉදිරියට ඉහළ අහසේ සක්‍ර දෙවියන් විසින් උන්වහන්සේ පිරිනිවන් පාන මේ පර්වත 3 මැද්දේ රනින් ඇඳක් පැනෙව්වා කියන සක්‍ර දෙවියන් ඇඳක් මැව්වා. මේ ඇඳේ 4 කොන සතරවරන් දෙවියන් 4 දෙනා අහසින් ඇවිල්ලා පහන් 4ක් දැල්ලුවා. උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා යම් දවසක අනාගතයේ මේ පර්වත 3 විවර වෙලා දේහේ ආදාහනය වෙන දවසක් එනවද මෛත්‍රී බුද්ධ ශාසනයේ පහළ වෙච්ච කාලේ එතෙක් මේ පහන් නොනිමේවා කියලා සතරවරන් දෙවියන් අධිෂ්ඨාන කරා. මල් පූජා කළ සුවඳ ගැල්ලුවා කියනවා ඒ ඇඳ වටේ අහසේ පෙළහර පාපු මහා කාශිප මහරහතන් වහන්සේ පර්වත 3 මැද්දේ අර බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහා පාංසකුල චීවරයේ ඒකාංශ කළ පොරෝගෙන සිංහසෙයාවෙන් සැතපිලා පළවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට සමවැදිලා. ආකාසාඥාචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නේව සංඥානා සංඥායතන කෙන අරූප ධ්‍යානයන්ට සමවැදිලා. නිරෝධ සමාපත්තිය දක්වාම සමවැදිලා. සමාපත්තියකින් එක අඩු කරගෙන ආයමත් පළවෙනි ධ්‍යානයට සමවැදිලා. පළවෙනි ධ්‍යානයෙන් දෙවනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම මේ පර්වත 3 මැද්දේ පිරිනිවන් පාවදාල්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා සමගම පර්වත 3ම එකට හේතු වෙලා එකට යාවෙලා ඒ දේහෙ වැහිලා ගියා. අදටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහෙ මේ පර්වත 3 මැද්දේ ඒ අධිෂ්ඨානය මත පවතිනවා කියන විශ්වාසේ සද්ධාවන්ත මේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන මේ සිදුවීම් ගැන සද්ධාවෙන් ධර්මයේ සරණගිය තෙරුවන් සරණගිය ශ්‍රාවකයන් විශ්වාසය පවතිනු. ඒ නිසා පිංහතුනී මෙවැනි මහා ආශ්චර්යමත්
මේ ශාසනයේ වැඩ සිටිය බුද්ධ ශාසනයේ බබලවමින් මහා ශාසනික මෙහෙවරක් සිදු කරපු ඒ උතුම් මහරහතන් වහන්සේ නමකගේ ජීවිතයේ විශේෂ අවස්ථා තමයි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නට යෙදුනේ. ඔබට තුනුරුවන් ගැන බුද්ධ ශාසනය ගැන අප්‍රමාණ සද්ධාාවක් ඇති කරගන්න. මේ රහතන් වහන්සේලාගේ චරිත කතා කියවන්. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටි ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන අහන්න කියවන් හිතේ සද්ධාව ඇති කරගන්න. ඒ සංගගුණ සිහිකරන්න හිතේ ඇතිවෙන්නේ සංඝානුස්සතියක භාවනාව අප්‍රමාණ පිනක් රැස්සෙන. බුදුගුණ සිහිකරන්න බුද්ධානුස්සතිය වැඩෙන. ධර්මය ගුණ සිහිකරන්න අපි තුළ ධම්මානුස්සතිය වැඩෙන. සංගගුණ සිහිකරන්න අපි තුළ සංඝානුස්සතිය වැඩෙන. මේ තුනුරුවන් ගුණ සිහි කරලා අප්‍රමාණ පින් රැස් කරගෙන මේ ලැබිච්ච බුද්ධ ශාසනය තුළ අපි හැම දෙනාටම ඔබටත් මටත් අප සියලු දෙනාටමත් ධර්මශ්‍රවනයක ලක්වාසී ලෝවාසි මේ හැම දෙනාටමත් උතුන් නිවන කරායන්න ධර්මය අවබෝධ කරගන්නම මේ ධර්මශ්‍රවන මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ විසින්. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදෙම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ කෑගල්ල නවගමුව පුස්සැල්ලේ කරදනගෙදර ජේ.ආර්. යසවතී මැණිකේ මෑණියන් විසින්. එතුමියගේ අරමුණ වී තිබුණේ පරලෝසපත් කේ.ආර්. සුමනදාස ආදරණීය පුත්‍රයාටත්, කේ.ආර්. ප්‍රේමසිරි අබේවර්ධන ආදරණීය පුත්‍රයාටත්, ජේ.ආර්. ගුණදාස ජයලත් ආදරණීය බෑණනුවන්ටත්, බී.ආර්. උදේශාන්ත බස්නායක සහ බී.ආර්. තුසිත සම්පත් බස්නායක යන මුණුපුරන්ටත්, ජේ.ජී.ඒ. අනුරාධ පද්මසිරි ආදරණීය මලනුවන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් පැමිණවීමයි. ඒත් එක්කම දැනට රෝගාතුරව සිටින ටී.බී. බස්නායක ආදරණීය සොහොයුරාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ තවත් අරමුණක්. එතුමියගේ එකී අරමුණ සාක්ෂාත් වේවා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි, ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7.1
551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.